භාවනා කරලා තියෙන පොඩ්ඩක් පෙන්වන්න බලන්න භාවනා කරලා. මම හිතනවා ඔක්කොටම කන් ඇහෙනවා ඇති කියලා. භාවනා කරලා තියෙන අය පොඩ්ඩක්. මොනවද කරලා තියෙන භාවනා? ඇහෙන්න කියන්නේ? තව මොනවද? මෛත්‍රී භාවනා. හරි හොඳයි. හොඳයි දැන් මෛත්‍රී භාවනාව කොහොමද කරේ කියලා මට කියන්න බෑ. කොහොමද මෛත්‍රී භාවනාව කරේ? සියලු සත්වයෝ නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා. හරි. හොඳයි. දැන් අපි මොකද කරන්නේ? උදේ ඉඳන් හවස වෙනකන් වටේටම බැනලා වටේම අයත් එක්ක රණ්ඩු කරලා ඊට පස්සේ හවස 6ට විතර මොකද්ද? නැත්නම් රැයට නිින්ද යන්න ටික වෙලාවකට කලින් මොකද්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා කියලා අපි කරනවා. හොඳයි. ඉතින් මුකුත්ම නැතිවට ඒක නම් හොඳයි. හැබැයි දැන් අපි මෛත්‍රී කරනවා නම් ඒක කොහොමද වෙන්න ඕනේ කියලා අපි තෝරා ගන්න ඕනේ. හරි. දැන් මම ඔයගලන්ගේ ඉන්න තැන බලලා පුංචි කාරණා ටිකක් කියන්නම් ප්‍රායෝගික ජීවිතේට වැදගත් වෙන එක. හැබැයි හොඳට මතක තියාගන්න මම මේ කියන කාරණා සාපේක්ෂව කියන අතරමඟ තැනක් විතරයි. හොඳයි. දැන් මම මෙහෙම ඕගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම බලන්නකෝ. හරි. දැන් අපි මෛත්‍රිය භාවනාව අපි වඩනවා. හරි දැන් අපි මෛත්‍රිය භාවනාව වඩන්නේ මොකද්ද? ඇයි අපි මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා මම දැන් ආයෙ අනිත් පැත්තට හැමෝම. තව කෙනෙක් සමග ද්වේෂයක් තියෙන නිසා. ඉතින් තව කෙනෙක් සමග ද්වේෂයක් තිබීමේ අවාසිය මොකද්ද? තව කෙනෙක් සමග ද්වේෂයක් තියෙන්නේ අවාසිය තමයි හිත සැහැල්ලු නැහැ. හිත පීඩාකාරී. හරිද? එතකොට හිතේ පීඩාකාරී බව අපිට මොකද්ද? දුක ගෙනල්ලා දෙනවා. එතකොට මේ හිතේ තියෙන මේ පීඩාකාරී බව අපිට දුක ගෙනල්ලා දෙනවා. එතකොට ඉතින් අපි මොකද කරන්නේ? ඒකට මෛත්‍රී කරනවා. මෛත්‍රිය වඩනවා. හරිද? දැන් ඔතන ඉස්සෙල්ලා අපි දැන් මෛත්‍රිය වඩන්න කලින් ඕගොල්ලන් ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ දැන් මෛත්‍රිය වඩනවා කියන්නේ එක විදිහකට ලෙඩේට බෙහෙත් කරනවා වගේ වැඩක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි හිතමු ඒක ලෙඩේට බෙහෙත් කරනවා කියන්නේ හරිය නිකන් මේ වගේ නිකන්. ඒක නිකන් රෝග ලක්ෂණයට බෙහෙත් කරනවා වගේ වැඩක් නේද ඇත්තටම. රෝග ලක්ෂණයට බෙහෙත් කරනවා වගේ වැඩක්. හැබැයි රෝගේ හැමම තියෙනවා. රෝගේ තියෙද්දි අපි රෝගේ ලක්ෂණේ අපි යටපත් කරන්න අපි සාමාන්‍යයෙන් දැන් අපි හිතමු ඕගලන්ට තියෙන දැන් සාමාන්‍ය ඕනෑම ලෙඩක් හැදුනහම සාමාන්‍යයෙන් ඔළුව කැක්කුමක් උණක් එන්න පුළුවන් නේ. හැබැයි උණ කියන්නේ එහෙම නැත්නම් මේ ඊශේරුදාව කියන්නේ ඔළුව කැක්කුම කියන්නේ ඇත්තටම ලෙඩක් නෙමෙයිනේ. මොකද රෝග ලක්ෂණ. එතකොට දැන් ඒක දරා ගන්නම් බැරි නම් අපි මොකද කරන්නේ? ඒකට අවශ්‍ය මොකක් හරි පැරසිටමෝල් පෙත්තක් හරි මොකක් හරි වෙනත් වෛද්‍යවරයෙක් නියම කරන මොකක් හරි පෙත්තක් බොනවා. හරිද? හැබැයි අපි මේ පෙත්ත බොන්නේ රෝග ලක්ෂණයට මිසක් රෝගයට නෙමෙයි. වඩාය නිවැරදි වෙන්න ක්‍රමවේදය මොකක්ද? දැන් සාමාන්‍යයෙන් ඕගලන්ගේ ජීවිතේ ඕගලන්ට තියෙන පුරුද්ද තමයි ලෙඩේ හදාගෙන ඒකට ප්‍රතිකාර කරන එකනේ. හරිද? දැන් වඩා නිවැරදි ක්‍රමය තමයි එක පැත්තකින් අපිට බැලුවාම පේනවා මොකද්ද? අර රෝග ලක්ෂණයට බෙහෙත් කරන එක නෙමෙයි රෝගේ මූලයට නිදාණය හොයලා රෝගේ මූලයට නිදාණයට බෙහෙත් කරන එක. හරි. දැන් ඕකත් එක ක්‍රමයක්. හැබැයි වඩා නිවැරදි ක්‍රමය මොකද්ද? රෝගේ මූලයට බෙහෙත් කරන එකද? එහෙම නැත්නම් රෝගේ හැදෙන එක වළක්වා ගන්න එකද? දැන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? රෝග ලක්ෂණයට බෙහෙත් කරන එක. දෙවෙනි එක රෝග නිදාණයට රෝග මූලයට බෙහෙත් කරන එක. තුන්වෙනි එක මොකද්ද? රෝගයේ
රෝගය සෑදෙන එක වළක්වා ගැනීම. හරිද? දැන් අපි මෙතනදී මේ මෛත්‍රී භාවනාව විදිහට අපි හුඟක් වෙලාවට ඕගොල්ලෝ කරන වැඩේ තමයි මොකද්ද? රෝග ලක්ෂණයට කරන්නා වූ ප්‍රතිකාරයක් විදිහට තමයි හුඟක් වෙලාවට වෙන්නේ. හරිද? දැන් මෙතනින් එහාට ගිහිල්ලා අපි දැන් බලන්න ඕනේ දැන් ඇයි මෛත්‍රී කරන්න සිද්ධ වුනේ? මේ පීඩාවක් තියෙනවා. පීඩාවක් තියෙනවා. ඒ පීඩාව තියෙනවා. මෙහෙම කේන්ති ගියාම එහෙම නැත්නම් මේ ද්වේෂය තියෙනකොට පීඩාවක් තියෙනවා. එතකොට මේ පීඩාවෙන් අත මිදෙන්න තමයි අපිට උමනාව තියෙන්නේ. හරිද? දැන් අපි ඕක ඉස්සෙල්ලා බලමු දැන් මේ පීඩාව ඇති වෙන්නේ කොහොමද කියලා. පීඩාව ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් මේ පීඩාව ඇති වෙන විදිහ අපිට තෝරගත්තොත් අපිට ටිකක් ලෙඩේ ඉස්සෙල්ලා ලෙඩේ මූලයත් හොයාගන්න පුළුවන්. අනිත් එක ලෙඩේ ආපහු හැදෙන එකත් මොකද? නවත්තන්න පුළුවන්. හරි. හරි. දැන් අපි මෙහෙම එකක් ගනිමුකෝ. දැන් ඔබට දැන් මොකක් හරි අපි හිතමු රටේ වෙච්ච සිදුවීමක් හරි. එහෙම නැත්නම් ඔබේ ආයතනයේ වෙච්ච සිදුවීමක් හරි. ඔබේ නෑදෑය අතර වෙච්ච සිදුවීමක් හරි. ඒ සිදුවීමට අපිට ලොකු ප්‍රතිරෝධයක් එනවා. ඒ සිදුවීම අපේ ලොකු පීඩාවක් එනවා. ඒ සිදුවීමට ලොකු පීඩාවක් එන්න පුළුවන්. ඒ පීඩාව ගොඩ නැගෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බැලුවොත්. කොහොමද පොඩ්ඩක් වෙන්නේ කොහොමද කියලා. දැන් මේක බලනකොට දැන් ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙන්න මේ කතාවට. එතකොට අපිට පේනවා අපි මේ සිද්ධියට හරි මේ සිදුවීමට හරි අපි හදාගෙන තියෙනවා මොකද්ද? අපේ කතාවක්. දැන් මේ කතාව කාලකද තියෙන්නේ? ඔව් එතකොට ඒක මේ හිතේ මවාගත්තු කතාවක් තියෙනවා. මේක මෙන්න මෙහෙමයි වෙන්න ඕනි කියලා හිතේ මවාගත්තු කතාවක් තියෙනවා. හරිද? දැන් මේ හිතේ මවාගත්තු කතාවයි ඊළඟට ඇත්තටම පේන්න තියනවා වගේ තියෙන කතාවයි අතර මොකද්ද තියෙන්නේ? පරස්පරයක් තියෙනවා. හරිද? දැන් හිතේ හදාගත්තු කතාවයි ඊළඟට මොකද්ද? ඇත්තටම පේන්න තියෙන කතාවයි අතර මොකද්ද? පරස්පරයක් තියෙනවා. එතකොට දැන් මෙහෙම පරස්පරයක් තියෙනකොට දැන් මොකද වෙන්නේ? ගැටීමක් ඇති වෙනවා. හරිද? දැන් අපි මේක මෙහෙමයි වෙන්න ඕනි කියලා. දැන් අපි ආයතනේ හරි රටේ හරි ගෙදර හරි මේක මෙහෙමයි වෙන්න ඕනි කියලා අපේ කතාවක් තියෙනවා. හරිද? හැබැයි අපිට ඊට පස්සේ පේන්න තියෙන කතාව මොකද්ද? දෙකක්. එතකොට දැන් මෙතන කතන්දර දෙකක් තියෙනවද කියලා ඔබට තේරෙනවද නැද්ද? දැන් මේක එක කතාවක් කොහෙද තියෙන්නේ? එක කතාවක් අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒක මොකද්ද? හිතේ හදාගත්තු සීන මාලිගාවක තියෙන එක කතාවක් කියලා. දෙවෙනි කතාව ඔන්න අපිට ඇත්තටම තියනවා වගේ පේන්න තියනවා වගේ තියෙනවා. අපි එක දෙවෙනිවට කතා කරමු. එතකොට ඔය දෙක තියෙනකොට මොකද වෙන්නේ අපිට? දැන් මොකද වෙන්නේ? පීඩාවක් තියනවද නැද්ද? දැන් මේ විදිහට මෙහෙම දෙකක් තියෙනකොට මොකද වෙන්නේ? පීඩාවක් තියෙනවා. හරි. දැන් අපි ඔතනින් ඕක හිමීට පටන් ගනිමු. හරි. දැන් ඕකේ දෙකක් තියෙනවනේ. එකක් මොකද්ද? අපි අර හිතේ හදාගත්තු මවාගත්තු කතාව. ඊළඟට මොකද්ද? දැන් ඇත්තටම වෙනවා වගේ පේන කතාව. එතකොට දැන් ওই කතා දෙක පොඩ්ඩක් බලමු. හරි. දැන් අපි හිතේ හදාගත්තු කතාව කොහොමද හැදිලා තියෙන්නේ? දැන් මේක හැදිච්ච විදිහ පොඩ්ඩක් බලන්න ඕනේ. හරිද? දැන් හිතන්න මම නිකන් උපමාවක් ගන්නම්. හරිද? දැන් මේක බොහොම සරල මට්ටමේ උපමාවකින් ගන්න. ඒ කියන්නේ දැන් හිතන්න ඕගොල්ලෝ සාමාන්‍ය මට්ටමේ වාහනයක් තියෙන ඕගොල්ලෝ වගේ ළඟ. හරිද? දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි තව කතාවක් තියෙනවා. මොකද්ද? අපි තුමු උඩ තියෙන මෝටර් බයික් එකක් කියලා. හරිද? මම මේ උපමාවට ගන්න මේ උපමාවේ පදිංචි නොවේ කතාව හරියට තෝරගන්න. දැන් තව එකක් තියෙනවා. දැන් ඕගලන්ට හැදිච්ච කතාව තියෙනවා. මොකද්ද? කාර් එකක නැගලා කාර් එකේ යන කතාව. දැන් මොකද්ද මේ කතා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද? එකක් ඔබ කාර් එකක නැගලා
ඒ කාර්යයේ හිමිකාරයෙක් වෙලා යන එක. ඒක එක කතාවක්. ඊළඟට අනිත් කතාව මොකද්ද? දැන් ඇත්තටම තියෙන්නේ මොකද්ද? බයිසිකලයක්. ඇත්තටම තියනවා වගේ පේන්නේ බයිසිකලයක්. හරි. ඒක මම ආයි කියන්න ඕනේ. ඇත්තටම තියනවා වගේ පේන්නේ බයිසිකලයක්. හරි. එතකොට දැන් මේ සිහින කතාව හැදුනේ කොහොමද? දැන් ওই කතා දෙක තියෙනකොට දැන් පීඩාවක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? දැන් මේක උපමාවට ගත්තට ඔබේ ජීවිතයේ අනිත් සියලු දේවල් වලට අදාළයි. දැන් ළමයා කියලා අපි ගමුකෝ. හරිද? දැන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ ළමයා හොඳට ඉගෙනගෙන ලොකු අපිට ඉංජිනේරු නැත්නම් ડોක්ටර් උපාධියක් අරගෙන නැත්නම් වෙනත් මොන හරි ගණකාධිකාරී හරි මොන හරි ලොකු උපාධියක් අරගෙන උගතෙක් කීමේ බලාපොරොත්තුව තියෙනවා. හරිද? දැන් අද පේපර් එක බැලුවන් පස්සේ ගණන් වලට ලකුණු 30යි. පැහැදිලිද මම මේ කියන එක? එතකොට දැන් කතන්දර දෙකක් තියෙනවා. එක කතාවක් දැන් ගණන් වලට ලකුණු 30යි. දැන් අතන අරම කතාවක් තියෙනවා. මෙහෙම ලොකු කරලා උගතෙක් කරලා හොඳ ජීවිතයක් හදලා කියලා එහෙම දැන් ওই කතන්දර දෙකෙන් තමයි මොකද්ද? මේ ගැටීම පටන් ගන්න. එතකොට ඔතන දැන් පටන් ගන්නවා මොකද්ද? ගැටීම පටන් ගන්නවා. හරිද? දැන් ඕකේ දැන් අර හදාගත්තු සිහින කතාව කොහොමද ඇදිලා තියෙන්නේ? ඒක කවුද හැදුවේ? ඒ බලාපොරොත්තු කොහොමද හැදුනේ? ඒක ඔබට අයිති එකක්ද? මේ සිහින කතාව කොහොමද හැදුනේ? අර හිතේ තමයි. ඒක කොහොමද මේ සිහින කතාව හැදුනේ? ඒක දැන් මේක අපි පොඩට පරිස්සමෙන් බැලුවට පස්සේ තේනවා. හරිද? දැන් ඔබ පොඩි කාලේ ගිහිල්ලා බලන්න. දැන් පොඩි කාලේ ඔබට ඉඩමක ඔප්පුවකුයි චොක්ලට් එකකුයි තිබ්බොත් මොකද ගන්න? මොකද ගන්න? චොක්ලට්. ඔබට ওই චොක්ලට් එකෙන් ඇති නේද හොඳට සතුටින් ඉන්නේ? දැන් හැබැයි දැන් මොකද ගන්න? දෙකම ගන්නවලු. ඇත්තටම වෙන්නේ ඇත්තටම මේකම තමයි දෙකම ගන්නවා. පොඩි කාලේ දෙනවා රුපියල් 5000ක කොලයක්. මොකද වෙන්නේ? ඊරලා දාන්න පුළුවන්, පොඩි කරලා දාන්න පුළුවන්. මේකෙන් මොනවාද අර මේ අපි හදන්නේ මොකද්ද? රොකට් එකක් හදන්න පුළුවන්. තායි මොකද්ද? බෝට්ටුවක් හදන්න පුළුවන්. එක එක කරනවා. මේ 5000න් ගන්න පුළුවන් උපරිම වැඩේ තමයි මොකද්ද? එක්ක රොකට් එකක් හදන එක, එහෙම නැත්නම් බෝට්ටුවක් හදන එක. හැබැයි මේකත් එක්ක හොඳ සතුටින් හිටියා නේද? දැන් ඔබේ දරුවා ඔය කියන රුපියල් 5000 කොලේම රොකට් එකක් හදලා හරි එහෙම නැත්නම් බෝට්ටුවක් හදලා වතුර දාලා තිබ්බොත් මොනා කරයිද? ලොකු ගැටලුවක් එනව නේද? මතුවෙනව නේද එතන? දැන් මෙතන හොඳට මතක තියාගන්න මම මේ ඔබට මේ කතාව කිව්වේ වෙන හින්දා ටික මේ. එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහුවා. ඔබ වැඩියෙන්ම සතුටින් හිටියේ කොයි කාලෙද? රුපියල් 5000න් නෝට්ටුවෙන් මේ රොකට් එකක් හදලා යවපු කාලෙද? දැන්ද? අවංකව කියන්නේ? කවදද හිටියේ? වැඩියෙන් සතුටින් හිටියේ. අවංකව කියන්නේ කවද සතුටින් හිටියේ? පැහැදිලිද මම මේ කියන්න හදන දේ? හරි. එතකොට දැන් අපිට පේනවා මේ පොඩි ගැටලුවක් තියෙනවා මේ කතාවේ. මේ කතාවේ පොඩි ගැටලුවක් තියෙනවා. හරි. දැන් අපිට පේනවා එදා නොතිබිච්ච මහා අමුතු කතන්දරයක් දැන් මේ රුපියල් 5000 නෝට්ටුවත් එක්ක බැඳිලා හැදෙනවා අපිට.
මහා සිහින ලෝකයක් අපිට හැදෙනවා. සීන කතා. එතකොට ඒකත් එක්ක තමයි මොකද්ද මේ ගැටීම තියෙන්නේ. එතකොට දැන් තියෙන එකයි අර කතාවයි මේම සාපේක්ෂව මෙන්න මේ කතාව හැදෙනවා. එතකොට දැන් මේ කතාව හැදෙන්න අර කතාව හැදුවේ කවුද? ඔබද හැදුවේ මමද හැදුවේ? කවුද හැදුවේ? ඔබ හදාගත්ත එකක්ද ඒක? මම මෙහෙම ප්‍රශ්නයක් කියන්නම්. ඔබට කොහෙත්ම නොතිබිච්ච ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ඇවිල්ලා ඔබට කොහෙත්ම නොතිබිච්ච ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා වගේ වැඩක් නෙමෙයිද ජීවිතේ කියන්නේ. ඔබට කොහෙත්ම නොතිබිච්ච ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ කොහෙත්ම නොතිබිච්ච ප්‍රශ්නෙට කොහෙත්ම නොතිබෙන උත්තරයක් හොයන එක නෙමෙයි ජීවිතේ කියන්නේ. ඔබට සමහර ප්‍රශ්න එන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කම. එතකන් ඔබට මේ ප්‍රශ්න තිබුණේ නැහැ. නැත්තම් හවසට ප්‍රවෘත්ති බැලුවා. නැද්ද? උදේ ඉඳන් හොඳට හිටියා හවස ප්‍රවෘත්ති බැලුවාම පස්සේ තමයි මෙහෙම අලකලංචියක් තියෙනවා කියලා දන්නේ. එතකන් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් ඔබ උත්තර හොයන්න යන්නේ. මොන ප්‍රශ්නෙටද උත්තර හොයන්න යන්නේ? එතකොට මම ඔබෙන් මෙහෙම එකක් අහුවොත් ඔය උත්තර සෙවීමම නොවේද ප්‍රශ්නය? මම ඔබෙන් එකක් අහුවොත් ඒ උත්තර සෙවීමම නෙවේද ප්‍රශ්නය? එතකොට දැන් ඔබ මේ ප්‍රශ්නෙට කොයිතා දුරට බැඳෙනවද කියන එක මත තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් හැම වෙලාවෙදිම මේ සිහින ප්‍රශ්නයක් ඔබට හැදෙනවා. සිහින ලෝකයක් හැදෙනවා. ඔබේ තියෙන මේ සිහින ලෝකයයි ඔබට දැන් මේ යථාර්ථයේ විදිහට පේන ලෝකයයි අතර මොකද තියෙන්නේ? තියෙන මේ පරස්පරය නිසා නොවේද මොකද්ද? මේ ගැටුම තියෙන්නේ. දැන් ඔබ විවාහ වෙනවා කෙනෙක් එක්ක. විවාහ වෙන්නේ කොහොමද? ලොකු සිහින ලෝකයක් හදාගෙන. එතකොට ඔබ සිහින ලෝකේ ඉන්න සුරංගනාවියක් ඉන්නවා. සිහින කුමාරයා ඉන්නවා. හැබැයි දැන් ඇත්තටම පේන්න තියෙන කෙනා මොකද්ද? මොකක්ද වෙලා තියෙන්නේ? වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවද නැද්ද? දැන් මෙහෙම වෙනසක් තියෙනවා වගේ ඔබට පේනවා. වෙනසක් තියෙනවා වගේ පේනකොට අර සිහින ලෝකේ ඉන්න කුමාරිකාවට සිහින ලෝකේ ඉන්න කුමාරයාට සාපේක්ෂව මොකද්ද? දැන් ඉන්න කෙනා වෙනස් හින්දා මොකද්ද වෙන්නේ? දැන් ඉන්න කෙනාට අල්ලලා බනිනවා එහෙම නැත්නම් අල්ලන් ගහනවා. දැන් එහෙම නැත්නම් ඔබ හිත ඇතුලෙන් මොකද්ද? ගැටීම තියෙනවා. හරි. දැන් අපිට පේනවා අර සිහින ලෝකේ ඉන්න දෙයට සිහින ලෝකයේ තියෙන සිදුවීමට සිහින ලෝකයේ තියෙන පුද්ගලයාට සාපේක්ෂව තමයි අපි මේ ඔක්කොම හරි හෝ වැරදි කියලා මනින්නේ. පැහැදිලිද මම මේ කියන දේ? අපිට මේ දැන් තියෙන දේ අපිට දුකක් වෙන්නේ මොකද්ද? අපිට ඒකට ගැටෙන්නේ, ඒකට ද්වේෂයක් ඇති වෙන්නේ මොකක් හින්දාද? අර සිහින ලෝකයේම ඇවිල්ලා තියෙන අර සිහින ලෝකේ ඉන්න සිහින කුමාරට එහෙම නැත්නම් සිහින කුමාරියට එහෙම නැත්නම් අර සිහින ලෝකෙම ඇවිල්ලා තියෙන කතන්දරයට සාපේක්ෂවද නැද්ද? පැහැදිලිද මම මේ කියන්න හදන දේ? එතකොට අර සිහින ලෝකයේ තියෙන කතන්දරයට සාපේක්ෂව තමයි මොකද්ද? දැන් එතකොට මේක ටික හොඳට පරිස්සමෙන් බලන්න. ඔබ කියනවා මගේ රත්තරන් පණ. මං ඔයාට තමයි ආදරේ. මේ සියල්ල ඔබ සමාට දිවුරනවා. දැන් ළමයින්ට කියනවා මං ඔයාට තමයි ආදරේ අම්මගේ මවුසෙනෙහස තරම් මොන මුකුත්ම නැහැ කියලා කියනවා. හැබැයි ඔබ ආදරය කරලා තියෙන්නේ කොතනටද? ඔබ ආදරය කරලා තියෙන්නේ ගණන් වලට ලකුණු 30ක් ගත්ත පුතාටද?
අර සිහින ලෝකේ හැදිච්ච පුතාටද? මොකටද ආදරය කරන්නේ? තමන්ගේ පැත්තට හැරිලා බලන්න. ඇත්තටම කොහෙද ආදරය කරන්නේ? ඔබ ආදරය කරලා තියෙන ඔබ අර සිහින ලෝකේ ඉන්න කුමාරයාට එහෙම නැත්නම් කුමාරිකාවටද ඇත්තටම ඉන්න පුද්ගලයෙකුට? සිහින ලෝකේ ඉන්නේ. එතකොට ඔබ මෛත්‍රී කරන්නේ කාටද? කාටද මෛත්‍රී කරන්නේ? මේ කතාව ඔබට තේරෙනවද? තේරෙන්නේ නැත්නම් ඔන්න මම ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. ඒ වෙලාවේදී අහන්න. දැන් මේ මෙතන ප්‍රශ්නේ ඔබට තේරුණාද? දැන් ඔබ ආදරය කරලා තියෙන්නේ කාටද? ගණන් ෆේල් දරුවටද? එහෙම නැත්නම් මොකද්ද? ඔබේ සිහින ලෝකේ ඉන්න දරුවටද? ඔබ ආදරය කරලා තියෙන කාටද? දැන් මේ ඔබ එතකොට මේ ගනුදෙනුව මේ සිද්ධ වෙන මේ ගනුදෙනුව හරියට අපි තෝරගන්න ඕනේ. හරිද? දැන් එතකොට මේ සිහින ලෝකෙත් හැදෙන විදිහක් තියෙනවා කියලා මං කිව්වා. දැන් මෙහෙම බලන්නකෝ. දැන් ළමයෙක්ට ගණන් වලට මෙච්චර මිම්මක් තියෙන්න ඕනි කියන එක කොහෙන්ද ආවේ? ඔබ තියෙන මේ මිමි ටික කොහෙන්ද හැදිලා තියෙන්නේ? මේ જાතියේ වාහනයක් තියෙන්න ඕනි, මේ જાතියේ ගෙයක් තියෙන්න ඕනි. මේ જાතියේ අධ්‍යාපන සුසුකමක් තියෙන්න ඕනි. මේ જાතියේ මෙන්න ඔය ස්ටෑන්ඩඩ් ටික කොහෙද හැදිලා තියෙන්නේ? ඔය රාමු ටික. ඔය පදනම් ටික කොහොමද හැදිලා තියෙන්නේ? කොහෙන්ද හැදිලා තියෙන්නේ? එක පැත්තකට අපිට පේනවා සමාජයේ තියෙන මේ සංස්කෘතියට සාපේක්ෂව තමයි හැදිලා තියෙන්නේ කියලා. දැන් අපි ගෝත්‍රිකව පිරිසක් ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන මේ ගෝත්‍රික ගම්මානයෙන් පිට ලෝකයක් ඒගොල්ලෝ දැකලා නැත්තම්, ඒක දන්නෙත් නැත්තම්, පිට ලෝකයක් දන්නෙත් නැත්තම් ඕගොල්ලන්ට තියෙන ස්මාර්ට්ෆෝන් ප්‍රශ්න ටික තියෙනවද? තියෙනවද? නෑ නේද? හැබැයි ඒගොල්ලෝ දුකෙන් ඉන්නවද? ඔබට වඩා දුකෙන් ඉන්නවද? ඔබට වඩා දුකෙන් ඉන්නවද ඒගොල්ලෝ? එතකොට දැන් ඒගොල්ලන්ගේ තියෙන සංස්කෘතියට සමාජයට සාපේක්ෂව හැදිච්ච මොකක්ද? ටිකකට අනුකූලව හැදිච්ච සිහිනයක් තියෙනවා. දැන් එතකොට ඔබට තියෙනවා මෙන්න මෙහෙම ඔබේ සංස්කෘතියට අනුකූලව හැදිච්ච සිහිනයක්. එතකොට දැන් මම අර කලින් කිව්වා වගේ ඔබට කොහෙත්ම තිබිච්ච නැති ප්‍රශ්නයක් නෙමෙයිද එන්නේ. හරි. එතකොට මේ විදිය මේ තියෙන මිමිතිහිකින් තමයි මොකද්ද ඔබ හදා ගන්නවා මොකද්ද? ඔබේ මානව සම්බන්ධතා ටිකත් කොහොමද? මානව සම්බන්ධතා ටිකත් මොකද්ද? ඔබ ඇත්තටම මම මේක හරියට ඔබ මේක නිකන් පරිස්සමෙන් බැලුවොත් ඔබ මුළු ජීවිත කාලෙම මොකද්ද? ඇසුරු කරලා තියෙන්නේ කවුද? අර සිහින ලෝකේ ඉන්න පුද්ගලයෝ ටික. හොඳට බලන්න. සිහින ලෝකේ ඉන්න පුද්ගලයෝ ටික තමයි මුළු ජීවිත කාලය පුරාවටම ඇසුරු කරලා තියෙන්නේ. දැන් මේ ඒගොල්ලොත් එක තමයි මේ ගනුදෙනුව යන්නේ. මේ ගනුදෙනුව ඒගොල්ලොත් එක්ක යනවා. අන්න ඒකත් එක්ක තමයි මේ පටලැවිල්ල තියෙන්නේ. හරි. දැන් මෙහෙම එකක් එමු. දැන් ඔතනදී දැන් එකක් සීනියක් කියලා පෙන්නනවානේ. දැන් ඔබ ආදරය කරනවා කියලා ඔබ මෛත්‍රී කරන්නේත් අර සිහින ලෝකේ ඉන්න කාටද? එයාටම තමයි සිහින ලෝකේ ඉන්න කෙනාටම තමයි මෛත්‍රී කරන්නේ. ඔබ මෙච්චර දවසක් ඇසුරු කරලා තියෙන්නේ කවුද? අර සිහින ලෝකේ හිටපු කෙනා. හරි. දැන් එතකොට ඔබ හිතනවා එහෙනම් දැන් මේ වර්තමාන මොහොතේ අපිට පේනගෙන අපි ඇසුරු කරනගෙන එයා කවුද? මං ඉස්සෙල්ලා කිව්වා දැන් එයා ඇත්තටම
දැන් එයා ඉන්නා වගේ පේන්න තියෙනවා වගේ එකක් කියලා මං කිව්වේ. හරිද? එයා කවුද? එයා කොයි පැත්තේද ඉන්නේ? හරි. දැන් හිතන්න දැන් ඔබ දැන් අපි ගමු ඔබේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් බිරිඳ. හරිද? එහෙම නැත්නම් ඔබේ පෙම්වතා එහෙම නැත්නම් පෙම්වතිය. හරි. දැන් ඔබේ ස්වාමි පුරුෂයා කියනගෙන දැන් අපිට මේ පේනවා දැන් වර්තමාන මොහොතේත් අපි මොකද්ද? එයා ඉන්නවනේ. හරි මං අර සීන ලෝකයක් හදාගෙන ඉන්නවා තමයි මොකද්ද? මෙන්න මෙහෙම පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා සීන ලෝකයක් හදාගෙන ඉන්නවා තමයි. හැබැයි ඇත්තටම මේ විදිහට මෙයා දැන් නැහැ. හැබැයි දැන් ඇත්තටම දැන් ඉන්නේ කවුද? එයා කවුද දැන් ඉන්නේ? දැන් ඉන්න කෙනා ඇත්තටම ඉන්නවද? හරි. දැන් මේක මම පොඩි උපමාවකින් මම මේක විස්තර කරලා දෙන්නම්. එතකොට මේ දැන් ඉන්න කෙනා දැන් එතකොට දැන් ඉන්න කෙනා සීනියද යථාර්ථයද? දැන් ඔන්න මට ඕනේ ඕගලන්ගෙන් අදහස්. මොකක්ද දැන් කියන්නේ? එකක් සීනියක් කියලා පෙන්නනද? තේරුණාද? හරිද? එතකොට දැන් ඔබ ආදරය කරේ ඔක්කොම කරේ ගනුදෙනු ටික යන්නේ මේ මනසින් වෙන ගනුදෙනු ටික යන්නේ කාත් එක්කද? අර හීනේ ඉන්න එහෙම නැත්නම් අර සීන මාලිගාවේ අර හදාගෙන සීනේ ඇතුලේ ඉන්න පුද්ගලයාත් එක්කනේ. හරි. ඊළඟට දැන් මම දෙවෙනියට අහන ප්‍රශ්නේ. එතකොට ඒකත් එක්ක මේ දැන් වර්තමානයේ ඉන්න වගේ පේන එකත් එක්ක තියෙන නොගැලපීම නෙමේ නේද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පැහැදිලි නේ මං කියන එක. හරි. එතකොට දැන් වර්තමානයේ දැන් ඔබට දැන් මේ පේන්න ඉන්නවා වගේ ඉන්න මේ පුද්ගලයෝ ටික මේ සිදුවීම් ටික ඇත්තටම තියෙනවද? ඒක යථාර්ථයක්ද මායාවක්ද? හරි. දැන් දුව කියන්නකො මෙහෙම අම්මා දින්නේ හට. හරි. දැන් අම්මා මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියලා එහෙම සීනියක් තියනවා කියලා ඒක තේරෙනවනේ. හරි. හරි. එතකොට මේ දැන් ඔය එහා පැත්තේ ඉන්නේ අම්මාද? දැන් වර්තමාන මොහොතේ දැන් ඉන්නේ එතකොට දැන් ඒ හීන ලෝකෙට සාපේක්ෂව නෙවෙයි පස්සේ තියෙන්නේ. ඔය දැන් එහා පැත්තේ ඉන්නේ අම්මාද? මේ ප්‍රශ්නේ කවදාවත් අහලා නැහැ නේ කවුරුත්. දැන් මම අම්මගෙන් අහනවා. හරි දුව මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. මෙහෙම හොඳ ගති ගුණ තියෙන මිනිහ කියනගෙන හොඳ රස්සාව කළා. ඕම දැන් ඒ සීනියත් එක්ක හිටියේ නැන්ද පොඩි කාලේ ඉඳන්? ළමයා හදන්නත් කලින් ඉඳන් ඒ සීනේ ඉන්න දරුවත් එක්ක නෙමෙයිද හිටියේ. ඒකත් එක්ක හැම වෙලාවෙම අර අපි කම්පෙයාර් කර කර බැලුවද නැද්ද? අම්මා බැලුවා නේද? එතකොට නේද ඔක්කොම ප්‍රශ්න ටික මේකේ මුන්න හැදිච්ච කියා මේකේ නම් හදන්න බෑ කියලා ඔක්කොම රණ්ඩු ටික ඔක්කොම උනේ ඒකින්ද නේද? හරි. දැන් මම මෙහෙම එකක් අහනවා. එතකොට දැන් අර වර්තමානයේ ඉන්න කෙනත් එක්ක මේ තියෙන නොගැලපීමනේ ඔක්කොම මේ තිබුණේ. හරිද? දැන් මේ පැත්තේ ඉන්නේ ඇත්තටම දුවද? ඒ දුව ඇත්තටම ඉන්නවද? ඒක යථාර්ථයක්ද? මොකද හිතේ? ඇත්තටම මේක මොකක්ද අම්මා හිතන්නේ? දැන් ඉන්න කෙනා එහා පැත්තේ සීට් එකේ ඉඳන් ඉන්න කෙනා යථාර්ථය. හැබැයි දැන් මම මෙහෙම සීන ලෝකයක් මෙහෙම හදාගෙන ඉඳලා එයාව බලාපොරොත්තුෙන් එයා අපේක්ෂාවෙන් හිටියා කියන එක හරි තේරෙනවා. එතකොට ඒකටත් එක්ක මේ දැන් ඉන්න කෙනා නොගැලපෙන හින්දා තමයි මොකක්ද ගැටුමක් ආවනම් ගැටීම ආවේ. දැන් ඇත්තටම එහා පැත්තේ ඉන්න කෙනා ඇත්තටම ඉන්නවද? ඒක යථාර්ථයක්ද? හරි දැන් පරස්පරතා තියෙනවා කියලා තේරෙනවනේ. දැන් සිහිනයයි යථාර්ථව දැන්ට ඉන්න දෙනා. දැන් ওই යථාර්ථවාදීව දැන් එහා පැත්තේ සීට් එකේ යථාර්ථවාදී දුව ඉඳගෙන ඉන්නවද? මොකද හිතේ? මම මේක ඔබ අනිත් සියලු දෙනාමත් මේ ප්‍රශ්නේ අහගන්න තමන්ගෙන් මේ කියන උපමාව හරහා මේක තෝරගන්න. හරි. හරි. දැන් මම මේක ඕක තෝරලා දෙන්නම්කො. හරි. දැන්
අම්මා මෙයාට දුව කිව්වට අම්මට දැන් මේ දුව විදිහට මෙයාව පේනුනට හරිද? දැන් දුවගේ යාළුවෙක් හිටියොත් එයාට පේනවද මේ දුව වගේ? එයාට පේනවද මේ දුව වගේ පේනවද? නෑනේ. පේන්නේ නෑ. හරිද? දැන් අල්ලපු ගෙදර ඉන්න නෝනා මහත්මියට පේනවද මේ දුව වගේ? එයාට පේන්නේ නෑ. පැහැදිලිද මම මේ කියන්නේ හදනද? ඊළඟට දැන් මේ දුවට සහෝදර සහෝදරියෙක් හිටියොත් එයාට පේනවද දුව වගේ? හා? දැන් තරුණ පිරිමි ළමයෙකුට පේනවද මේ ඉන්නේ දුව වගේ? පේනවද? හරි. එතකොට දැන් මේ අම්මට පේන දුව දැන් මේ යථාර්ථවාදී විදිහට මේ දැන් එහා පැත්තේ ඉන්නවා කියලා දකින දුව එයාත් කොහෙද ඉන්නේ? දුවර දෙන්නෙක් ඉන්නවා කියලා තේරුණානේ. එක්කෙනෙක් අර සීන ලෝකේ ඉන්න දුව. දැන් මේ ඇත්තටම ඉන්නවා වගේ පේන දුවක් කොහේ ඉන්න කෙනෙක් ඉන්නේ? හා? කොහෙද ඉන්නේ? දැන් කියනවා එකක් ඉන්නේ සිතේ කියලා. හරි. අපි දැන් తాවකාලිකව අපේ උත්තරේ බාරගමු. හරිද? එතකොට සිතේ ඉන්නවා කියන්නේ ඇත්තටම ඒකත් හීනයක්ද නැද්ද? හා? දැන් ඔබ හීනෙන් දකිනවා ලොකු අලියෙක්. හීනෙන් දකිනවා පොඩි අලියෙක්. අතර විතර ලොකු පොඩි කියලා එකක් තියෙනවා. එහෙම කියන්න බෑනේ. හරි දැන් මම මෙහෙම හිතන්න. ඔබට හීනෙන් ඇදෙනවා කෝටියක මුදලක්. හීනෙන් ඇදෙනවා ලක්ෂයක මුදලක්. දැන් මොකද ඔය දෙකේ වෙනස? හා? දෙකම එකයි නේද? දැන් හීනෙන් කෝටියක් ඇදුනත් එකයි, හීනෙන් ලක්ෂයක් ඇදුනොත් මොකක්ද ඒකේ? ඇති දෙයක් නැහැනේ නේද? පැහැදිලිද? ඔක වෙනසක් තියනවද? වෙනසක් නැහැ. හරිද? දැන් අර එක දුවක් ඔබ ඇසුරු කරපු එක දුවක් හීනයක් කියලා කිව්වනේ. අර හීන මාලිගාව ඇතුලේ තනිච්ච එකක් කියලා පේනුණානේ. හරිද? දැන් මේ යථාර්ථවාදී විදිහට ඉන්නවා කියන දුවක්. එයාත් කොහෙද ඉන්නේ? එයාත් ඉන්නේ හීන ඇතුළේමයි නේද? හා? එතකොට දැන් මට කියන්න මෙන්න මෙහෙම එකක් කියන්න. දැන් කෝටිය ලොතරැයියද ගන්නෙ ලක්ෂය ලොතරැයියද ගන්නෙ කියලා. දැන් ලක්ෂ ලොතරැයිය නොඇදී කෝටිය ලොතරැයිය නොඇදී ලක්ෂ ලොතරැයිය තමයි ඇදුනේ කියලා හිතට මොකද්ද? දුකක් එන්න පුළුවන්ද? ඕක හරියට තේරුණා නම් එහෙම හිතට දුකක් එන්න පුළුවන්ද? හරි. දැන් දුව බලන්න අනිත් පැත්තට. දැන් මේ අම්මයාට අම්මා කිව්වට ඇත්තට මේ අම්මා ඉන්නේ කොයි පැත්තේද? පැහැදිලිද? එතකොට දැන් අපිට මේ වර්තමානයේ කියලා අපිට හම්බෙන දේ මොකද්ද? වර්තමානයේ කියලා දැන් අපිට දැන් මෙහෙම දෙකක් තියෙනවානේ. එකක් අපි අර හීන ලෝකේ හදාගෙන ඇසුරු කරනගෙන. එතකොට දැන් අපි ඒක කරන්න, ඒක කම්පෙයා කරන්න, ඒක ගලපන්න ගන්නේ දැන් වර්තමානයේ තියෙන යථා ස්වභාවය කියලා අපි දකින්න එකනේ. එතකොට වර්තමානයේ යථා ස්වභාවය කියලාත් අපි දකින්නේ ඇත්තටම තියෙන එකක්ද? ඇත්තටම තියෙන එකක්ද? දැන් මේක මෙහෙමයි. ඔබ මේ බණ අහලා එහෙම ඔලුවට දාගන්න නැතුව මේක නිකන් පොඩ්ඩක් බලන්න. ඇත්තටම තියෙන එකක්ද ඒක? ඇත්තට මේක කොහෙද තියෙන්නේ? ඕක ඔබට හරියට තේරුණා නම් මොකද්ද? කෝටිය ලොතරැයිය නොඇදී ලක්ෂය ලොතරැයිය ඇදුනයි කියලා මොකද්ද? ගැටීමක් එන්න විදිහක් නැහැ. ගැටීම තියෙන්නේ මොකද්ද? ඔබ කෝටිය ලොතරැයියක් බලාපොරොත්තු වෙලා මොකද්ද? හැබැයි ඇදිලා තියෙන්නේ මොකද්ද? රුපියල් 10ක ලොතරැයියක්. රුපියල් 10යි ඇදිලා තියෙන්නේ මොකද්ද? කෝටිය ලොතරැයියක් බලාපොරොත්තු වෙලා. එක්කෝ කපයක්වත් නැහැ. දැන් ඔබ ලොතරැයියක් ගන්නකොට මොකද වෙන්නේ? ලොතරැයියක් ගන්නකොට මොකද වෙන්නේ?
දැන් අපි තු ලොතරැයියක් ගන්නවා කවුරු හරි ගිහලා. දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පළවෙනි තෑග්ග බලාපොරොත්තු වෙන්නේ. අපි තු පළවෙනි තෑග්ග කෝටියයි කියලා. හරි. පළවෙනි තෑග්ග බලාපොරොත්තු වෙලා ලොතරැයිය ගන්නවා. ඇත්තටම බලන් ගියාම මොකද? ඇදිලා නැහැ. ඇත්තටම බලන් ගියාම ඇදිලා නැහැ. දැන් මොකද? ඇයි? දැන් පොඩි දුකක් එනවනේ ඇතුලේ. පොඩි ගැටීමක් එනවනේ. ඇයි ඒ? බලාපොරොත්තු දැන් ඔබ අර කෝටිය ලොතරැයිය බලාපොරොත්තු වෙලා ඒ කෝටිය සල්ලි ටික අරගෙන ඒකට අනුකූලව ගෙවල් හදලා වාහන අරගෙන මහා කතන්දරයක් හදාගෙන හිටියද නැද්ද? ඉතින් ඒ කතන්දරේ හදාගෙන හිටියා. දැන් ඇත්තටම බලන් ගියාම මොකද? කෝටිය ඇදිලා නෑ. අතිනුත් පාඩුයි. දැන් දුකක් එනවද ගැටීමක් එනවද නැද්ද? හරි. දැන් ලොතරැයිය ගත්තේ හීනෙන් නම් ලොතරැයිය ගත්තේ හීනෙන් නම් කෝටිය ඇදුනත් ප්‍රශ්නයක් නැහැ. ඇදුන් නැතත් ප්‍රශ්නයක් නැහැනේ. හරි. දැන් එතකොට දැන් ඔබ මේ ගන්න ලොතරැයිය වගේ තමයි මොකද්ද? දැන් ඔබේ තියෙන මේ බැඳීම් ටික තමයි ඔය දැන් අරන් තියෙන ලොතරැයිය වගේ ටික. හරිද? එතකොට දැන් තියෙන මේ බැඳීම් ටික හරහා මොකද්ද? ගොඩනගා ඒ බැඳීම් ටික ඔබ ගොඩනගාගෙන තියෙන. ඇයි මේ බැඳීම තියෙන්නේ? දැන් අර අල්ලපු ගෙදර අම්මට නැති බැඳීමක් අම්මට මේ දැන් මේ දුවත් එක්ක තියෙන්නේ මොකක් එක්ක ගැට ගහලාද? අල්ලපු ගෙදර අම්මට නැති කැක්කුම අල්ලපු ගෙදර අම්මට නැති රණ්ඩුවක් මේ දුවත් එක්ක තියෙන්නේ ඇයි? මොකක් එක්ක ගැට ගහලාද එක්ක තියෙන්නේ? අර 5000 කොලේ මතක තියාගන්න. හරිද? දැන් 5000 කොලේට නෝට්ටුවට මොකද ළමයෙකුට අතරම ඕක විසි කරලා දාලා යන්නත් පුළුවන්. අර පොඩි ළමයාට නැති බැඳීමක් ඔබට තියෙන්නේ ඇයි? මේ 5000 කොලේට නැති ඒ වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ ඒකට අර හීනයක් එකතු වෙලා තියෙන හින්දා නේද? හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔබ මේ බැඳීම් විදිහට මේ ලෝකෙ මේ තියෙන සියලු බැඳීම් එකතු වෙලා තියෙන්නේ මොකද්ද? මේකට හීනයක් එකතු වෙලා තියෙන හින්දාද නැද්ද? එතකොට අර හීනේ කියන එක එකතු වෙලා තියෙන හින්දා නේද දුව ඉන්නේ? දුවට තියෙන බැඳීම තියෙන්නේ. සහ දුව ඉන්නේ. අර හීනේ තියෙන හීනෙත් එක්ක නේද ඔබේ සියලු මානව සම්බන්ධකම්. හරිද? ඔබේ තියෙන සියලු සම්බන්ධකම්, සියලු බැඳීම් තියෙන්නේ. ඒ බැඳීම් බන්ධලා තියෙන බන්ධනේ නේද මොකද්ද? අර සිහිනය, සිහින කතාව. ඇත්තටම මේක සිහිනයක් කියලා ඔබ දැක්කනම් අර බැඳීම ඉතුරු වෙන්න පුළුවන්ද? හැබැයි ඔබ තාම හිතනවා මොකද්ද? දැන් අර ලොතරැයි කතාවට ආවොත් ලොතරැයි ටිකට් එක ගත්තා. හරිද? දැන් ඔබ මේ ලොතරැයි ටිකට් එකට ඇයි බැඳිලා තියෙන්නේ? මේක නිකන් ටිකට් එකක් නෙමෙයි. මේක කොළ කෑල්ලක් නෙමෙයි. ඇති දෙයක් නෑනේ. ඇයි මේකට බැඳිලා තියෙන්නේ? මේකට බැඳිලා තියෙනවා ලොකු හීන කතාවක්. මොකද්ද? දැන් මේකෙන් සල්ලි හම්බ වෙලා මේකෙන් කෝටිපතියෙක් වෙලා වාහන අරගෙන මේවා කරගෙන ওই සිහින කතාව හින්දා නේද මොකද්ද? අර ලොතරැයියට මොකද්ද? බැඳීම ඇති වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ සිහිනේ අයින් වුණොත් අර ලොතරැයිය මොකද්ද? නිකම්ම කඩදාසි කෑල්ලක් විතරයි. ඇති දෙයක් නැහැ. හරි? හැබැයි තාම කඩදාසි කෑල්ල තියෙනවා. කොළ කෑල්ලක් තියෙනවනේ. මම ඔබෙන් අහන්නේ කොළ කෑල්ලවත් තියෙනවද කියලා. මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි ඔය කොළ කෑල්ලවත් තියෙනවද කියලා. ඒ කොළ කෑල්ලක් තියෙන්නේ මොකද්ද? අර හීනේ ඇතුලේ මන්ද නැද්ද? දැන් ඒ කොළ කෑල්ල කොහෙද තියෙන්නේ? භෞතිකව තියෙනවා. භෞතිකව තියෙනවා. අද දැන් මේ හොඳ මේ මහත්තයෙක් කිව්වා නෑ. ඒ කොළ කෑල්ල භෞතිකව තියෙනවා කියලා. හරි. ඒක පොඩ්ඩක් තෝරගමු. මම අද එච්චර ගැඹුරකට යන්න අද බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ මහත්ය ආපු හින්දා මම ඒක කියන්න. හරි. දැන් භෞතිකව ගමුකෝ. භෞතිකව ගමුකෝ. දැන් මගේ අත පේනවද? මේක තද ගතියක් දැනෙනවනේ.
තද ඝන දෙයක් නෙමෙයි ඝන භෞතිකයක් නේ. හරි. දැන් ඔබට දැන් මේ දැනෙන තද ගතිය කොහෙටද පේන්නේ? ඒ කොහෙද පේන්නේ? එතකොට ඒ ඝන ස්වභාවයේ තියෙන හීනේ ඇතුළේද හීනේ පිටද? හා? හීනේ ඇතුළේනේ? හරි. දැන් ඔබේ අතීතයේ සම්පූර්ණයෙන්ම ඉරේස් කරලා දැම්මොත් කවුද ඉස්සරහින් ඉන්නේ? මේ නෑදෑයෝ ඉන්නේ හතර. සම්පූර්ණ අතීතයේ සම්පූර්ණයෙන්ම ඉරේස් කරලා දැම්මොත් මතකේ සම්පූර්ණයෙන් ඉරේස් කරලා දැම්මොත් කවුද ඉන්නේ හතර? හා? ඒතකොට භෞතිකයේ විදිහට අසුර කරන්නේ මොකක්ද? උස දිග පළල සාපේක්ෂද නිරපේක්ෂද? සාපේක්ෂයි. සාපේක්ෂයි කියන්නේ එතකොට ඒක තියෙන එකක්ද? ඔව්. එතකොට සාපේක්ෂයි කියනකොට මොකද මේ කියන්නේ ඒක? ඒතොර මේ භෞතිකයේ විදිහට ඇත්තටම අපි දකින්නේ තියෙන එකක්ද මායාවක්ද? බලන්න. හොඳට බලන්න පොඩ්ඩක්. කලින් කරලා තියෙන දේශනා තියෙන ඒවා අරගෙන අහලා බලන්න. ඔක විස්තර කරලා තියෙනවා මම අද එච්චර එහෙම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට දැන් ටිකට් එක තියනවාද කියලා ඔබට පේන්නේ. අඩු ගානේ කොළ කෑල්ල හරි තියනවාද කියලා පේන්නේ. කොළ කෑල්ල හරි තිබුණොත් තමයි මොකද සීනේ හැදෙන්නේ. දැන් අපිට බලහත්කාරයෙන් මොකද්ද? සීනේ හැදෙන එක මොකද්ද? නවත්ත ගන්න පුළුවන්. හැබැයි බලහත්කාරයෙන් සීනේ හැදෙන එක නැවැත්තුවත් ආයෙ ගිය ගමන් එනවා ආනේ අර කොළ කෑල්ල තියනවනේ කියලා හිතෙනවා. ඉතින් කොළ කෑල්ල තියනවනේ කියන එක එනකොටම මොකද්ද? ආයෙ මොකද්ද? අර කෝටියේ සීනේ හැදෙනවා. නවත්තන්න බෑ. හරි. ඉතින් දැන් ඔබ මේ දකින මේ ලෝකය මොකද්ද කියලා හරියටම තෝරගන්න ඕනේ. හරි. දැන් තවත් මම පොඩි උපමාවකින් කියන්නම්. ඒකට තව මේක මේ පැහැදිලි වෙයි. හරිද? දැන් හිතන්න ඔරලෝසුවක් ගන්න. දැන් අර ඉන්න අර පොඩි එවුන් ටිකක් හිටියනේ මෙතන නටනක. හරි. දැන් ওই පොඩි පුතේකට කියනවා වෙලාව බලන්න කියලා. ඉස්සලා බලන වෙලාව බලන්න. දැන් ඔන්න ඉස්සල්ලාම කොහොමද වෙලාව කියන්නේ? කොහොමද කියන්නේ වෙලාව ඉස්සල්ලා? පොඩි කට්ට දෙකේ ලොකු කට්ට හයේ. එමුනේ කියන්නේ. දැන් ඔය පොඩි එකාට පොඩි ලොකු කියන එක ඉස්සල්ලා තිබ්බද? පොඩි ලොකු කියන දෙක හය තිබුණාද? එතකොට අර ඒවා කටු වල තිබ්බේවද? තේරුණාද මම මේ කියන්නේ හරියට? ඊළඟට අර පොඩි එකාට නැති එකක් හැදෙනව නේද ඒක? පොඩි එකා නැති එක මහත්යර හැදෙනව නේද? ඒක කොහෙන්ද? පොඩි කට්ට දෙකේ ලොකු කට්ට හයේ කිව්වහම එකක් හැදෙනවනේ කතාවක් හැදෙනවා. තව ඒ කතාවට ඊළඟට ඔෆිස් එකේ කරන්න තියෙන වැඩක් හරි මොකක් හරි මතාව කතන්දරයක් ඈඳෙනවනේ ඒකට. ඒ කොහෙද? ඒක කොහෙද තියෙන්නේ? તો කාලේ කොහෙද තියෙන්නේ? ඔව් ඒක හිතේ ඒක තමයි මම කිව්වේ. ඒක හිතේ තියෙනවා කියන එක අර්ධ සත්‍යයක්. හරිද? හිතේ තියෙනවා කියන එක. එතකොට දැන් අපි හිතක් තියෙනවා කියලා දන්නේ කොහොමද කියලා අහුවම මම. හිතක් තියෙනවා කියන එක දැනුමකින් ආපු සංකල්පයක් නේද? හා? ඒ දැනුම නැත්තම් ඔබ දන්නවද හිතක් තියෙනවා? මේ හිත කියන්නේ මේ අහවල් ආකාරය එකක් කියන එක. මොකද්ද? ඒකත් දැනුමකින් හදාගත්තු සංකල්පයක් නේද? අර ඒකත් ඔබට තේරෙනකොට පේනවා එතනත් කොළ කෑල්ලක් නැති බව. එතනත් ටිකට් එකක් හම්බෙලා නැති බව. එතනත් මොකද්ද?
ටිකට් එකක් තිබුණා අය කියන සිහිනේ ඇතුලේ හදාගත්තු තව සිහින ගොඩක් තමයි තියෙන්නේ. හරි. දැන් ඕකේ ලස්සන වැඩේ ඕක නෙමෙයි. දැන් අපි යනවා කණ්ණාඩි ඉස්සරහට. හරිද? දැන් කණ්ණාඩි ඉස්සරහට ගියන් පස්සේ දැන් ඔතනත් ඔබට වැඩියෙන්ම වද දෙන තැන තියෙනවා. මොකද්ද? කවුද? වද දෙන තැන. මොකද්ද? ඔබට වැඩියෙන්ම වද දෙන්නේ කවුද? ඔබට වැඩියෙන්ම වද දෙන්නේ කවුද? කවුද? තමන්. එතකොට මේ තමන් කියලා මේ වද දෙන්නේ තමන් කියලා එහෙම නැත්නම් මම කියලා දකින්නේ මොකද්ද? දැන් එතනක් තියෙනවා සීනයක් දැන් මම මේ ආකාරයේ පුද්ගලයෙක් විය යුතුයි කියන සිහිනය තියෙනවද නැද්ද? දැන් අර ළමයා මේ ආකාරයේ පුද්ගලයෙක් විය යුතුයි කියනවා වගේම මම මේ ආකාරයේ විය යුතු පුද්ගලයෙක් විය යුතුයි කියන එකක් තියෙනව නේද? එතකොට එයා කොහෙද ඉන්නේ? දැන් ඔබ කියනවා මට ඉස්ලාම කියන්නේ මොකද්ද? කාටද මෛත්‍රී කරන්නේ? මම නිදුක් වෙත්තා, මම නිරෝගී වෙත්තා, මම සුවපත් වෙම්මා කියලා ඔය මෛත්‍රී කරන්නේ එතකොට කාටද? අර හීනේ ඉන්න මටද? කොහේ ඉන්න මටද? කවුද මේ මම? කාටද ඔබ මෛත්‍රී කරන්නේ? කාත් එක්කද මේ ගැටේ තියෙන? කාත් එක්කද මේ ප්‍රශ්නේ තියෙන්නේ? දැන් මම ඔබෙන් ප්‍රශ්නේ ආපහු කවුද මම? දැන් එක විදියට එක කාලෙකදී මේක ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, නැත්තම් හොඳට ඉගෙන ගන්න ඕනේ. ඕම කියලා දැන් අර සීන ලෝකේ මෙහෙම හදාගෙන හිටියනේ මම. දැන් ටික වයසට යනකොට නිවන් දකින්න ඕනේ. ඊළඟ මොකද්ද? මාර්ගඵල වලටපත් වෙච්ච සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් වෙච්ච මම කොහෙද ඉන්නේ? දැන් යාත් කොහෙද ඉන්නේ? දැන් ওই සිහිනෙත් එක්ක බැඳීමක් තියනවද නැද්ද? එතකොට මේ ඉන්න මම ගැනද මේ කතා කරන්නේ? දැන් ওই සිහිනේ අයින් වුණාට පස්සේ කවුද මම කියන්නේ? මේ සිහිනේ දකින්නා කොහෙද ඉන්නේ? කවුද මේ සිහිනේ දකින්නේ? සිහිනේ දකින්නා කොහෙද ඉන්නේ? ඔන්න ඔය කතාව තේරුණා නම් ආය අමුතුවෙන් මේ වඩන්න දෙයක් නැහැ. මේ කියන කතා ටික තේරුණා නම් අර S2 පියාන ඔබ කියන්නේ දැන් කරන්න බොරුවක්. ඒ බොරුව ඕනේ මේ ඔබ කරන මේ ගැටීමට හේතුව ඔබ හරියට මේක බලාගෙන එනකොට මේක ඔබට තේරෙන්න ගන්නවා මේ මොකද්ද මේ කතාව කියලා. එතකොට තේරෙනවා මේ හැම වෙලාවෙම මේ මහ පීඩාවක්. එතකොට දැන් අපි හිතමු දැන් ඔබට කේන්ති යන එකෙන්ම පටන් ගමු දැන්. හරිද? දැන් එතකොට ඔබ හිතනවා දැන් මේ ඉන්න කෙනාට කේන්ති යනවා. ඊළඟට මොකද්ද? කේන්තිය නැති සුද්ධ වූ සුපිරිසුදු කවුරුද ඉන්නේ? ඉන්න ඕනේ. සාන්තුවරයෙක් වගේ කවුද? මමෙක් ඉන්නවා. එයා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ සීන ලෝකේ. එතකොට ඔබ කරන්නේ මෙයාත් ඉන්න සීන ලෝකේ. දැන් ඉන්න මමත් ඉන්නේ කොහෙද? එයාත් ඉන්න සීන ලෝකෙනේ. දැන් මේ මම ඉන්න තැනක් නැහැනේ. එතකොට මේ සීන ලෝකේ ඉන්න මම මොකද්ද? අර සිහිනෙන් තව කෙනෙකු බවට පත් කරගන්න තියෙන මොකද්ද? උවමනාව නිසා මොකද්ද? ඔබ පීඩාවටපත් වෙනවා. එතකොට ඔබ දෙපැත්තක් පිළි අරගෙන දැනුත් මම ඉන්නවායේ මොකද්ද? මෙයා මේම සුද්ධ වෙලා සුද්ධ කරලා සුන්දර වෙලා රාගේ නැති, ද්වේෂේ නැති, මොහේ නැති සුද්ධ වූ සාන්තුවරයෙක් වගේ සුද්ධ වූ මොකද්ද? සුපිරිසිදු මමෙක් ඉන්නවා. එතකොට දෙන්නම කොතනද ඉන්නේ? දැන් ඕක නොදකින්නකම් අසුද්ධයි. සුද්ධ වෙනවද කවදාවත්? ඕක නොදැනකම් අසුද්ධයි. අසුද්ධයි කියන්නේ ඇයි මොකද්ද? ඔබ මේ නැහැ. දැන් කවුරු හරි හීනයක් දැක ඒ හීනේ ඇත්තයි කියලා හිතන් ඉන්නවා නම් හීනයක් දැක ඒ හීනේ ඇත්තයි කියලා හිතන් ඉන්නවා නම්
ඒ දැක්ම ගැන මොකද්ද කියන්නේ? හීනයක් දැක Taman දකින්නේ දැන් අපි තුමු දැන් ඔබ මානසික රෝගීන් දැකලා තියෙනවනේ. එතකොට දැන් මේ මානසික රෝගීන්ට අපි අයි මානසික රෝගීන් කියලා කියන්නේ ඇයි? උම්මත්තකයි කියලා කියන්නේ ඇයි? ඔවුන් හැම වෙලාවෙම මොකද්ද ඉන්නේ? සිහිනයක් සිහින ලෝකෙක ඉන්න හින්දා අපි කියනවා ඔවුන් මොකද්ද? උම්මත්තකයි කියලා. පැහැදිලිද? එතකොට ඔබ මේ මම ඔබ කියලා කියනකොට ඔය ගොඩ නැගෙන මමත් මොකද්ද? ඔබ දකින්න මොකද්ද? සිහිනයක්ද නැද්ද? එතකොට මේ සිහින ලෝකයේ සිහිනයක් හදාගෙන ඉන්නවා නම් මට ඔබට කියන්න වෙන්නේ උම්මත්තකයි කියලාද? දැන් අර හීනේ අර හැදිච්ච අර උම්මත්තකයට හැදිච්ච හීනේ ඇත්තයි කියලා උම්මත්තක හිතන් ඉන්න එක හින්දානේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හරි. දැන් එතකොට ඔබ මේ දකින සිහිනය මොකද්ද? මේ සිහිනය ඇත්තයි කියලා හිතන් ඉන්නවා නම් මොකද්ද? ඔබ උම්මත්තකද නැද්ද? දැන් තේරෙනවද මේ සබ්බේ පුතඥා උම්මත්තක කියලා කිව්වේ ඇයි කියලා තේරුණා නැද්ද? හරි. එතකොට දැන් මේකේ මේ ඔබ මම කියලා දැක්කා. නෑදෑයෝ කියලා දැක්කා. මේ සියලු බැඳීම් කියලා ඔක්කොම හරහා මොකද්ද? මේ ගොඩ නැගිච්ච සිහිනයක් ඇතුලේ මොකද්ද? සිරවි සිටීමක් විතරයි තියෙන්නේ. මේක සිහිනය කියලා ඉස්සර තෝරගන්න. මම අද දුන්නේ පුංචි ඔබට පුංචි තල්ලුවක් විතරයි. හරිද? අපිට තියෙන කාලයත් එක්ක. මේ පරිශ්‍රණය කරන්න. ඒ පරිශ්‍රණය මම මේ කියපු පුංචි කතා ටික අරගෙන ඔබ පරිශ්‍රණය කරන්න. අපිට අද තියෙන වෙලාවත් එක්ක මම අද ඕනෑමට වඩා ගැඹුරට ගියේ නැහැ. හරිද? ඉතින් ඒක පටන් ගන්න. මේ පටන් ගන්නකොට මේ කතාව තව ඔබට පැහැදිලි වෙයි. හොඳයි. දැන් මම ඕගලන්ට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. ඔන්න ඔයක මම මෙන්න මෙහෙම තෝරලා දෙන්නම්. හරිද? දැන් මම මෙතන සිහිනයක් කියලා කිව්වේ ඔබට මේ පණිවිඩයක් දෙන්න මාධ්‍යයක් විතරයි. දැන් මෙන්න මෙහෙම කියන්නකෝ. හරිද? දැන් ඔබ ඉස්සෙල්ලා මේක සිහිනයක් නෙමෙයි මේක යථාර්ථයක් විදිහට දැක්කනේ. මේ භෞතිකයක් තියෙනවා යථාර්ථයක් විදිහට. එතකොට දැන් කොහොම හරි බණ අහලා ඇත්තටම මෙතන ගත යුත්තක් නැහැ කියලා දැක්කනේ. එතකොට ඒ ගත යුත්තක් නැහැ කියලා ඔබ දැන් කලින් අතන මේක යථාර්ථයක් දැන් අපි දැන් හිතමු අර 5000 කොලේට 5000 කොලයක් කියන එක ඇවිල්ලා ඒකට වටිනාකමක් ඇවිල්ලා ඒ කතන්දරේ හැදුනේ කොහොමද? මතකයන් කියන එක අපි මේ වෙලාවේ මොඩල් එකක් නේ. හරිද? ඒක දැනුමකින් හරි මතකෙින් හරි ආවේ. හරිද? ඒක ඒ මොඩල් එක හරහා දැක්කහමනේ ඒකට එහෙම වටිනාකමක් ආ. දැන් ඒක ඇත්තටම එහෙම එකක් නෑ. මේක නිකන් හීනයක් කියන එක. ඔබ දකින්න මොකක් හරහාද? ඒක මොඩල් එකක් විදිහට නේ දකින්නේ. ඒක මොඩල් එකක් නේ. ඒකත් දාගත්තු පාට කණ්ණාඩියකින් පේන එකක් නේද? හැබැයි මට ඒක කියන්න වෙනවා මොකද අරක ටිකක් සැර වැඩි හින්දා. ඔබ දැන් බැඳිලා ඉන්නේ ඒක. ඊළඟට දැන් මම ඔය කිව්වනේ දැන් ඔබ සිහිනයක් කියන එකත් ප්‍රශ්න කරන්න බෑ. පැහැදිලිද මම මේ කියන්නේ? දැන් මම ඉස්සෙල්ලාම භෞතිකය කියන එක ප්‍රශ්න කෙරෙව්වනේ. භෞතිකය කියන එක ප්‍රශ්න කෙරෙව්වට පස්සේ දැන් සිහිනයක් එහෙම නැත්නම් මායාවක් කියන එක දැන් ප්‍රශ්න කරන්නේ. ඒක එහෙමද කියලා. ඔව් ඉතින් එතකොට දැන් මොකද්ද ඔබ නිදහස් වීම දැන් මෙහෙමයි. දැන් අපි මෙතන මේ සම්බන්ධකම් ගැන කතා කරානේ. එතකොට දැන් මේ සම්බන්ධකම් වල මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් සම්බන්ධකම් වල අපි හිතමු දැන් ඔබ ඥාතිය කියන එක දැන් තේරලානේ තියෙන්නේ. දැන් ඥාතිය කියන තැන ඔබ රිප්ලේස් කරනවා නිදහස කියන තැන. දැන් ඔබ බැඳිලා ඉන්නේ මොකටද? නිදහසට. එතරම් තියෙන්නේ මොකද්ද? බැඳීම. ඒ නිදහස කියන එකත් ඊට පස්සේ අර ඥාතියට බැඳුණා හා සමානයි. තේරෙනවද? ඔබ නිදහස ඇත්ත කරන් ඉන්නේ. ඒ නිදහසට බැඳිලා තියෙන්නේ. ඒ නිදහසත් එක්ක බැඳිච්ච සිහින කතාවක් තියෙනවා ඔබට. නිදහස ඇත්තයි කියන්නේ මොකද්ද? ආයි මොකද්ද? හීනේ ඇත්තයි කියන එකයි.
සීනේ විදියට දකින්න පුළුවන් අපිට රාමුවෙනුත්. හරිද? එතකොට රාමුවෙන් එතකොට සීනේ කියන රාමුව දැම්මට වගේ පස්සේනේ සීනයක් කියලා පේන්නේ. එතකොට සීනේ කියන රාමුවෙන් දකින සීනයක් කියලා දැනගෙන ඉන්න දැන්ට. සීනය කියලාත් ඔබ දැන් ගත්තු නිගමනේ සීනයක් කියලා දැනගෙන ඉන්න. මට එතනින් එහාට වචන වලින් කියන්නවට වඩා ඒක ඔබම තෝරගන්න එක තමයි වඩා හොඳ. හොඳයි. තව තියෙනවද ප්‍රශ්න? දැන් මම මෙහෙම එකක් කියන්නම්. දැන් මම එහෙම කරන්න එපා කියන්නේ නැහැ. හරිද? දැන් මෙන්න මෙහෙම එකක් කියන්නම්කෝ. සතා දැන් අනිත් සත්තු කවුද කියලා දැනගන්න කලින් තමන් කවුද කියලා දැනන් හිටියොත් හොඳ නැද්ද ඉස්සෙල්ලාම? තමන් කවුද කියලා හරියටම දැනගත්තට පස්සේ ඔබට ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙයි කියලා මට හිතෙනවා. පැහැදිලිද මම මේ කියන්න හදන දේ? ඔබ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. ඉස්සෙල්ලාම දැන් ඔබ කවුද? තමන් කවුද? මේ මම කියන්නේ කවුද කියන එක ඒ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තර හොයාගෙන ඉන්න. එතකොට දැන් මෙතන මේ ඔබ පිළි අරගෙන තව තැනක් පිළි අරන් තියෙන්නේ ඔය දැන් ඔබට සාපේක්ෂවද නැද්ද? ඔබට සාපේක්ෂවද නැද්ද? දැන් ඔබේ මේ කියන මේ සත්‍යෝ පිළි අරගෙන තියෙන ඔබට සාපේක්ෂවද නැද්ද? ඔව්. එතකොට දැන් ඔබට සාපේක්ෂ වූ සත්‍යෝ ටිකක් නෙමෙයි ඉන්නේ. ඒ හින්දා දැන් ඉස්සෙල්ලා මේකේ සාපේක්ෂක මේක මිනිමුම් දැන්න ඔබ පරීක්ෂා කරන්න ඕනේ. ඒක මොකක්ද කියලා. ඒක හරි එකක්ද කියලා. ඒකේ පළුද්දක් තියෙනවද කියලා. අර පැත්තෙන් ඔක බලාගෙන එන්න. බලාගෙන ඉන්නකොට ඔක තේරෙයි. කවුද මම? ඊට තනින් පටන් ගන්න. ඒක තෝරගන්න ඉස්සෙල්ලා. ඒක අවබෝධ කරගන්නකොට ඔබ අනිත් සත්වය කවුද කියන එක ඔබට තේරෙන්න පටන් ගන්නවා. තව තියෙනවද ගැටලු? දැන් මෙහෙම එකක් තියෙනවා හරිද? දැන් මේ මම කියප එක අංශු මාත්‍රයක්වත් ඔබට නොතේරුණා වෙන්න පුළුවන්. හරිද? ඉතින් මම කියන්නේ ඔබට තියෙන ප්‍රශ්නත් එක්ක කතාව ලියා ගන්න ඕනේ. දැන් ඔබට තියෙන මේ වෙලාවේ වෙනම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. මේ කියන මේ මාතෘකාවට අදාළ නොවෙන්න පුළුවන්. ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබට මේ දැනෙන තැනින් එක පටන් ගන්න. ඔබ පටන් ගන්න ඕනේ ඔබට දැනෙන තැනින්. එච්චරයි. හොඳයි එහෙනම් අපි අවසන් කරමුද එහෙනම්? හොඳයි. දැන් මෙන්න මේ අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ දැන් ඔබේ දැන් මේ මම ඔබට අද දුන්නේ පුංචි ආයුධයක්. ඒක පාවිච්චි කරලා මේක පොඩ්ඩක් බලන්න. මම වෙනස් විදියට දකින්න දෙයක් කිව්වා. ඒක හොඳට දකින්න. දැන් ඔබ හුඟක් වෙලාවට ඔහේ පුරුද්දට ඔය කරන්නම් වාලේ දේවල් කරනවා. හරිද? ඇත්තටම මේ කරන්නම් වාලේ දේවල් කරන්න ගිහිල්ලා ඇත්තටම ඔබ දැන් මේ විසඳුම් හොයන්න යන්නේ ඇත්තටම ඔබට කොහෙත්ම තිබ්බ ප්‍රශ්නයකට නෙමෙයි. නොතිබිච්ච ප්‍රශ්නයකට නොතිබිච්ච විසඳුමක් කවදාවත් නොතියන විසඳුමක් හොයන්න යන එක තමයි ඇත්තටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටික කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ? ඇයි මේ පීඩාව මේ දුක මේ මොනවාද කියලා අන්න ඒව පොඩ්ඩක් ආයෙ ආපස්සට හැරිලා බලන්න. කොහෙන්ද මේක ආවේ? කොතනින්ද ආවේ? දැන් ඔබ විසඳුම කියලා හිතන තැන ඇත්තටම විසඳුම නැහැ. මම කියන්නේ ඔබට මේ ගොඩ නැගිලා තියෙන ප්‍රශ්න ටික ප්‍රශ්න කරන්න. විසඳුම් ටික නෙමෙයි. මොකද්ද ඔබ මේ ප්‍රශ්න ටික? දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ආකාර තුනකට යන්න පුළුවන්. මොකද්ද? රෝග ලක්ෂණයට බෙහෙත් කරන්න පුළුවන්. රෝග මූලයට බෙහෙත් කරන්න පුළුවන්.
එහෙම නැත්නම් රෝගය හැදීම වළක්වා ගන්න පුළුවන්. දැන් ඔබ හැම වෙලාවෙම මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා කියලා කියන්නේ රෝග ලක්ෂණයට මොකද්ද? බෙහෙත් කර කර ඉන්නවා ඒක. එහෙනම් ඔබට මේ තියෙන ප්‍රශ්න ටිකට ගැටලු ටිකට උත්තර හොයන්න යන එක පොඩ්ඩක් නවත්තලා ඇත්තටම මේ ප්‍රශ්නද කියලා බලන්න. ඇත්තට මේ ප්‍රශ්නවල මූලයට යන්න. එතකොට මේ ප්‍රශ්න වලට යනකොට ඔබට යමක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ පරීක්ෂණය කරන්න. ඒ පරීක්ෂණය කරනකොට තව කල්යාණ මිත්‍රයත් එක්ක සාකච්ඡා කරනකොට එක එක අදහස් ඔබට එයි. හැබැයි ඒ අදහස් වලත් රැඳෙන්න නැතුව මේ තමා තුළින්ම මේ පරීක්ෂණය කරන්න. ඉතින් අද දිනේදී මේ කරපු මේ කෙටි දේශනාව ඉතින් ඔබට ඒ ඔබ ගැන කරන්නා වූ තමන් ගැනම මේ කරන්නා වූ ඒ පරීක්ෂණයට මේ තමන් වැදිලා තියෙන මේ අබගාලේ නිදහස් වීමට උපකාරයක් වෙන්න කියලා මම අදිෂ්ඨාන තබනවා. ඉතින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.